වස්සාන ධර්ම දේශනා ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ඇවිදින බව දැනගෙන අවබෝධයෙන් මේ කටයුත්තේ දෙන්න ඔබට ඔබේ කය අනුව ඔබේ පත්ල පොළව ස්පර්ශ කරන ස්වરૂපය අනුව ඔබේ පත්ලෙහි සිහිය පිහිටවාගෙන ඔබට මේ සක්මන මනවින් සිදු කරන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් දැන් ඔබ සතර ඉරියව්වෙන් ඉරියව් දෙකක් පිළිබඳව සතිමත්. මොනවද මේ ඉරියව් දෙක? සක්මන, ඒ වගේම සිටගෙන සිටීම. දැන් මෙලෙසින් විනාඩි 20ක් 30ක් හොඳට සක්මන් කළාට පස්සේ පින්නතුනි අපිට පුළුවන්කම ලැබෙනවා විවේකයක් වශයෙන් ඊළඟ ඉරියව්ව පිළිබඳ සිහිය පවත්වන්න. සමහර විට නිවරදිව සකස් කරගත්ත භාවනා මළුවක සක්මන් මළුවක කෙලවර වාඩි වී සිටින්නට සුදුසු අසුනක් සකස්ව තිබෙන්නට පුළුවන්. අන්න ඒ අසුනේ හෝ ඔබ දැන් වාඩි වෙනවා. වාඩි වෙලා ඔබේ සිහිය මනවින් පිහිටවා ගන්නවා. නිසින්නෝමීති පජානාති. දැන් මම වාඩි වී සිටිනවා. මම වාඩි වී සිටිනවා කියන අවබෝධය ඇති කරගන්න. එලෙසින් මනා සිහිය පවත්වාගෙන කටයුතු කරන විට පින්නතුනි උන අපි ඉරියව් තුනක් පිළිබඳව සතිමත් වන අයුරු ඔබ අවබෝධ කරගත්. ඒ වගේම පින්නතුනි සිව්වන ඉරියව්ව තමයි සයනය කිරීම. සයානෝවා සයානෝමීති පජානාති. පින්නතුනි ඔබ සයනය කරන අයුරු ඔබේ මතකයට නැගෙනවා ඇති. සමහර වෙලාවට ඔබ මූණින් අතට අතපය එහෙ මෙහි විසි කරලා ප්‍රිය ස්වභාවයක් නැතිව ඔබේ සයනය කිරීම කුමන ආකාරදැයි ඔබ මොහොතක් සිතා බලන්න. පිනතුනි මේ සයනය සැතපීම ඔබේ වචනයෙන් කිව්වොත් නිදා ගැනීම කොහොමද මනා සිහියෙන් කරන්නේ? ප්‍රඥාව වැඩෙන අයුරින් කරන්නේ කොහොමද? දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ එංගලන්තයේ ලිවර්පූල් නගරයේ පදිංචි රූපසිංහ වික්‍රමාරච්චිලාගේ ප්‍රියන්ත නිරෝෂන් මහත්මයා සහ කස්තුරිආරච්චිලාගේ මදුකා සිව්වන්දී මහත්මිය යන පින්වත් දෙදෙනා. එම පින්වත් දෙපළගේ ප්‍රධාන අරමුණ වන්නේ ආදරණීය දියණිය ටෙනොලි ඔනාරා දියණියගේ ජනවාරි මාස 27 වන දිනට යෙදෙන 13 වන ජන්මදිනය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම දියණියගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් ඇයට නිදුක් නිරෝගී සුවය ලැබීමටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන මේ ගෝරතර සසර කතරින් එතෙර වන්නට මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා. අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති දුරන්දර අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ
වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාර වේවා. ගච්ඡන්තෝ ආගච්ඡන්තෝ මිති පජානාති. තිතෝ ආතිතෝ මිති පජානාති. නිසින්නෝ ආනිසින්නෝ මිති පජානාති. සයනෝ ආසයනෝ මිති පජානාති. වාසනාවන්ත සදැහැති පින්වතුනි, ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ සූදානම් වෙන්නේ ලක්වැසි ලෝවැසි සෑම සිත් සතන් සනසනු පිණිස සිදු කරනු ලබන උතුම් ධර්මානුශාසනයන්හි තවත් එක් ධර්මානුශාසනයක් සමගින් සම්බන්ධ වන්නටයි. අද මේ උතුම් අසිරිමත් වූ සද්ධර්මානුශාසනයෙහි පුණ්‍යවන්තෝ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ එංගලන්තයේ ලිවර්පූල් නගරයේ පදිංචි පින්වත් රූපසිංහ වික්‍රමාරච්චිලාගේ ප්‍රියන්ත නිරෝෂන් මහත්මයා සහ කස්තුරි ආරච්චිලාගේ මදුකා ශෙව්වන්දී මහත්මිය කියන පින්වත් දෙපළ විසින් ඔබ දෙපළගේ සිතෙහි පහළ වුණු මේ උතුම් සත් සිතුවිල්ලත් සමග ඔබගේ ප්‍රධාන අරමුණ බවට පත්වන ඔබ දෙපළගේ ආදරණීය දියණිය ටෙනෝලි ඔනාරා දියණියගේ ජනවාරි මාස 27 වන දිනට යෙදෙන 13 වන ජන්මදිනය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි මුඛ්‍ය අරමුණ බවට පත්වෙන්නේ. එම දියණියගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් ඇයට නිදුක් නිරෝගී සුවය ලැබීමටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට මේ ඝෝරතර සසර කතරින් ඈතර වන්නට මේ ධර්ම දානමය පින හේතු වාසනා වේවා කියන උතුම් සත් සිතුවිල්ලත් එමෙන්ම ටියෝන් ජුලියන් සහ මිනෝලි නුතාරා යන දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් සසර ගමන කෙටි කර ගන්නට ඔවුන්ටද මේ පින් හේතු වාසනා වේවා කියන උතුම් සත් සිතුවිලි ඇතිවයි අද මේ උතුම් ධර්මානුශාසනය සමගින් එක්වන්නේ. ජීවිතයට සැනසීම සුවය ඇති කරන්නට අප ඔබ ගත කරන ඉරියව්ව පිළිබඳව සතිමත් වීමෙන් අපිට ලැබෙන උතුම් ප්‍රතිඵල පිළිබඳවයි අද ධර්මානුශාසනයෙන් සාකච්ඡා කරන්නේ. නිරතුරුව ඔබ ගත කරන ජීවිතේ පවත්වන ඉරියව් යෑම, ඇවිදගෙන යෑම, සිටගෙන සිටීම, වාඩි වී සිටීම, නිදා ගැනීම කියන මේ සතර ඉරියව්වෙහි මනවින් සිහිය පිහිටවීමෙන් ඔබට ඔබගේ සියලු පැතුම් ඉටු කරගෙන බලාපොරොත්තු මුදුන්පත් කරගන්නට ඔබට ශක්තිය ලැබෙනවා. ඒ නිසාවෙන් සතර ඉරියව්ව පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ උතුම් දේශනාවකටයි දේශවන් යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්නතුනි, මේ වසර සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන වසර හැටියටයි අපි සඳහන් කළේ. ඒ අනුව අපි සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳවයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එයින් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගත් ඔබ දැන් සූදානම් වෙන්නේ ඒ භාවනා කොටස් පිළිබඳව ඔබේ සිහිය දියුණු කරගෙන ධර්මානුකූල අවබෝධයක් ඇති කරගෙන සංසාර විමුක්තියක් පිණිස කටයුතු කරන්නටයි. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ ඒ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් සතර සතිපට්ඨානයට අයිති කායානුපස්සනාවේ
කොටස් 14ක් සාකච්ඡා කරනවා. එයින් ඉරියාපත පබ්බය පිළිබඳවයි. පිනතුනි ඉරියව්ව පිළිබඳව කොහොමද අපි සතිමත් බවක් ඇති කරගන්නේ? අපි නිරතුරුව සිහිපත් කරන්නේ සතර ඉරියව්ව පිළිබඳව. සතර ඉරියව්ව පිළිබඳව ඔබට දැනුමක් අවබෝධයක් තියෙනවා. ඔබ සක්මන් කරනවා, ඇවිදිනවා. ඇවිදීම පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙනවා. හැබැයි ඔබ සිහියෙන් කරන ඇවිදීමක්ද කියන කාරණය පිළිබඳව ඔබ මොහොතක් සිතා බැලිය යුතුව පවතිනවා. ඔබට ද්වේෂය ඇතිවෙච්ච මොහොතක ඔබ වේගයෙන් එහෙ මෙහෙ සක්මන් කරලා ඇති. අත් දෙකත් පිටිපස්සට තියලා බැඳගෙන සක්මනක් ඇවිදීමක් කරලා ඇති. ඒ වගේම වාඩි වී සිටින ඉරියව්ව පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. මේ විටත් සමහර විට ඔබ අසුනක වාඩි වී සද්ධර්ම ශ්‍රවණය කරනවා වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඔබ සයනයෙහි හාන්සි වෙලා මේ දේශනාවට සවන් දෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම සිටගෙන සිටින අවස්ථාවන් තිබෙනවා. එහෙමනම් ගමන් කිරීම, ඒ වගේම සිටගෙන සිටීම, ඒ වගේම වාඩි වී සිටීම සහ සයනය කිරීම කියන මෙන්න මේ සතර ඉරියව්ව පිළිබඳව කොහොමද සතිමත් බව සිහිය පවත්වන්නේ කියන කාරණය පිළිබඳවයි මේ ඉරියාපත පබ්බ යෙන් සාකච්ඡා කරන්නේ. ඉරියව් භාවනාව ඉරියව්ව පිළිබඳ කොටසින් සාකච්ඡා කරන්නේ. පිනතුනි භාග්‍යවතුන් වහන්සේ අපි සිහිය පිහිටවා ගන්න තවත් ඊටාම වටිනා ක්‍රමයක් මේ දේශනා කොට තිබෙන්නේ. පිනතුනි ඔබ සක්මන් පතයක්, සක්මන් මළුවක් ඔබ දැක තිබෙන්නට පුළුවන්. ඔබ එසේ මළුවක් දැක තිබුණත් නැතත් ඔබ මනසින් තීරණයක් ගන්න ඔබේ නිවසේ වෙන්න පුළුවන්, ඔබේ ගෙමිදුල තුල ඔබට පුළුවන් සීමාවක් තීරණය කරගන්න. අඩි 20ක් 30ක් වගේ ප්‍රමාණයක සීමාවක් ඇති කරගෙන ඒ සීමාව තුල ඔබට පුළුවන් ඔබේ සක්මන් පතය, සක්මන් මළුව සිතින් සකස් කරගන්න. දැන් අපි බලමු මේ භාවනාව කොහොමද අපි වඩන්නේ. පිනතුනි දැන් ඔබ සිතින් හෝ නැතිනම් සක්මන් මළුවක දෙපැත්තේ අසුන් දෙකකුත් පනවා තිබෙන අවස්ථාවන් තිබෙනවා. වාඩි වී සිටීම සඳහා වැලි සහිත මළුවක් තමා මේ සඳහා වඩාත් උචිත වන්නේ. හේතුව පත්ලට ඒ වැලි ස්පර්ශවන අයුරු මනවින් වැටහෙන නිසා. එහෙමනම් කොහොමද අපි මේ ඉරියාපත භාවනාව, ඉරියව් භාවනාවක් වඩන්නේ කියන කාරණය පිළිබඳව අපි සතිමත් වෙන්නට මේ වෙලාවේ උත්සාහයක යෙදෙමු. පිනතුනි ඒ සක්මන් මළුවේ අපි සක්මන් කරන දිශාවට හැරිලා හිට ගන්නවා. එවිට අපේ දෙපතුල් සමාන්තරව පවත්වා ගන්නවා. සමව පවත්වා ගන්නවා. පහසුවෙන් සිටගෙන සිටින්නේ. ඒ වගේම වියදණ්ඩක ඉදිරිය. වියදණ්ඩක් කියලා කියන්නේ ඔබට සමහර විට ඒ පිළිබඳව සිහියක් නොවෙන්නටත් පුළුවන්. සමහර කෙනෙකුට අවබෝධයක් තිබෙන්නටත් පුළුවන්. වියදණ්ඩක් කියලා කියන්නේ පින්නතුනි හරියට අඩි 6ක් වගේ දුරක්. වියගහ කියන එක ගවයන් දෙදෙනෙක් සීසෑමේදී ඔවුන්ගේ කර මත තබන රවුම් ආකාර ලීයට තමයි නගුල සවි කරන්නේ. අන්නේ වියදණ්ඩක් දුර දෙනෙත් හෙලාගෙන බලාගෙන ඇස් ඇරගෙන හොඳට දැන් ඒ දුර සිහිය පවත්වාගෙන ඔබ පහසුවෙන් සිටගෙන සිටිනවා. අන්න එවිට ඔබ සිහි කරන්නට ඕන ටිතෝවා
ටිතෝම්මීති පජානාති. සිටගෙන සිටින්නේ මම. සිටගෙන සිටින බව සිහියෙන් දැනගන්නවා. දැන් කොහෙද මේ සිහිය පිහිටවන්නේ? ඔබේ දෙපතුල් පිහිටා ඇති අයුරු පිළිබඳව. එලෙසින් සිහිය පිහිටවාගෙන දැන් ඔබ කළ යුතු වන්නේ දකුණු පාය ඉදිරියට අරගෙන යන අයුරු. ඒ ඉදිරියට අරගෙන යන විට ඔබේ පත්ලෙහි කොහොමද පොළවෙන් මිදෙන අයුරු, විලිඹ මුලින් ඉස්සෙන අයුරු, ඒ ආකාරයෙන් ඇඟිලි දක්වා පාය එසවෙන අයුරු. අර වැල්ලක නම් එහෙමත් නම් ඔබ සිටගෙන සිටින භූමියට අනුව පොළව ස්පර්ශ වී තිබෙන තැන මිදෙන අයුරු සිහිය පවත්වනවා. ඒ පාදයේ ඉදිරියට යන විට දැනෙන වායෝ ධාතුව ඒ සමග නැවත විලිඹෙන් ආරම්භ වෙලා මාපට ඇඟිල්ලෙන් අවසන් වුණු පොළවෙන් මිදීමේ පත්ල නැවත ඇඟිල් වලින් ආරම්භ වෙලා විලිඹ දක්වා පොළව ස්පර්ශ කරන අයුරු මනා සිහියෙන් දකින්නට ඕන. අවබෝධයෙන් දකින්නට ඕන. ඒ දකුණු පාය පොළවේහි ස්පර්ශ වෙලා ස්ථිර වශයෙන් ඒ මොහොතට අදාළව තැම්පත් වූාට පසුව වම් පාය විලිඹෙන් ආරම්භ වෙලා මාපට ඇඟිල්ල දක්වා එසවන අයුරුත් ඉදිරියට ගෙන ගොස් පාය තබන අයුරුත් මනා සිහියෙන් සතිමත්ව ඉදිරියට ගමන් කරනවා. දැන් එතකොට ඔබේ සිහිය පොළවත් පත්ලත් අතර දැනෙන ස්වභාවය මනා සිහියෙන් දකිමින් අවබෝධයෙන් දකිමින් මනා සිහියෙන් සතිමත් බවෙන් ඔබ දැන් කටයුතු කරන්නේ. එවිට පින්නතුනි එලෙසින් ඔබේ දෙපතුල් සක්මනෙහි නිමාව දක්වා ඊළඟ කෙළවර දක්වා මෙලෙසින් ගමන් කරනවා. පත්ල කෙරෙහි සිහිය පිහිටවාගෙන පත්ල පොළවෙහි ස්පර්ශ වන අයුරු තවත් සියුම්ම සරලව ගත්තොත් පත්ල ඉසවෙනකොට විලිඹෙන් ආරම්භ වෙලා මාපට ඇඟිල්ලෙන් අවසන් වන අයුරුත් ඒ පාය ඉදිරියට ගොස් ඇඟිලි මුලින් ස්පර්ශ වෙලා විලිඹ දක්වා පොළව ස්පර්ශ කරන අයුරුත් මනවින් අවබෝධ කරගන්නවා. තේරුම් ගන්නවා. එලෙසින් සතිමත් වෙන ඔබට ඔබේ සක්මන් මළුවේහි කෙළවරට ගියාට පස්සේ නැවත ඔබ සක්මන් කරන දිශාවට නොව සක්මන කරගෙන පැමිණි දිශාවටම හැරී දෙකකුල් සමව පවත්වාගෙන සමාන්තරව පවත්වාගෙන සැහැල්ලුවෙන් සිට ගන්නවා. සිටගෙන ටිතෝවා ටිතෝම්මීති පජානාති. දැන් ඔබ සක්මන් කිරීම නතර කරලා සිටගෙන සිටින බව මනා සිහියෙන් අවබෝධයෙන් දැනගන්නවා. දැන් ඔබේ සිහිය මනවින් පිහිටවන්න ඔබ සිටගෙන සිටින අයුරු ඔබට වැටහෙන්නට පටන් ගන්නවා. ඊළඟට පින්නතුනි එලෙසින් ඔබ ඔබේ සිහිය පවත්වාගෙන ඔබ සක්මන දෙසට සක්මන් කරන සක්මන් පතේ දෙසට හැරෙන්නට ඕන. එවිට ඔබ සමහර විට ඔබට පුරුදු තිබෙන්නට පුළුවන් හැරෙනවා කියලා ඒ පැත්තට හැරෙන එක. එතකොට පින්නතුනි අපට සිහිය පිහිටන්නේ නැහැ පත්ල කෙරෙහි. ඒ නිසා ඔබ මනා සතිමත් භවෙන් දැන් මම සක්මන දෙසට හැරෙන බව සිහි කරලා හැරෙන අයුරු හැරෙන විට ඔබේ දෙපතුල් සිදුවෙන වෙනස අර ඇවිදිනවට වඩා වෙනස් අයුරින් ඔබේ දෙපතුල් හැරීම පිළිබඳව වෙන චලනයන් පොළවෙහි පත්ල ස්පර්ශ වන අයුරු මනා සිහියෙන් සතිමත්ව බලන්නට ඔබට පුළුවන්කම ලැබෙන්න ඕන.
දැන් ඔබ එලෙසින් සතිමත් වී සක්මන් කරන දිශාවට හැරී ඔබ සිටගත්තට පස්සේ නැවතත් සිහි කරන්නට ඕන. ටිතෝවා ටිතෝ මීති පජානාති. දැන් මම සිටගෙන සිටිනවා. සිටගෙන සිටින බව සිහියෙන් දැනගන්නවා. ඊළඟට නැවත ඊළඟ සීමාව දක්වා සක්මන අර පෙර පරිදිම දකුණු පායෙන් ආරම්භ කරනවා. ඔබේ දකුණු පායෙහි විලිඹෙන් ආරම්භ වෙලා පොළවෙන් ස්පර්ශය මිදෙන අයුරු ඔබට දැනගන්නට පුළුවන්. එසේ මිදෙන පාය ඉදිරියට ගොස් මාපට ඇඟිල්ලෙන් ආරම්භ වෙලා විලිඹ දක්වා පොළව ස්පර්ශ කරන අයුරුත් ඒ සමගම වම් පාය විලිඹෙන් ආරම්භ වෙලා මාපට ගිල්ලෙන් අවසන් වී නැවත මාපට ගිල්ලෙන් ආරම්භ වී විලිඹ දක්වා පොළව ස්පර්ශ කරන අයුරුත් මනා සිහියෙන් ප්‍රඥාවෙන් නුවණින් දැකීම ආරම්භ කරන්න. එවිටයි පින්නතුනි ඔබට මේ සක්මන පිළිබඳව සිහිය පිහිටවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. දැන් ඔබට ඔබ සීමාවක් හදාගත්ත ඒ මාර්ගය තුල එහෙමත් නැතිනම් ඒ සක්මන තුල ඔබට පුළුවන් ඔබ සක්මන් කරන අයුරු පිළිබඳව මනා සතිමත් බවක් ඇති කරගෙන ඔබට සිහිය පිහිටවා ගන්නට. පිනතුනේ මෙලෙසින් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ඇවිදින බව දැනගෙන අවබෝධයෙන් මේ කටයුත්තේ දෙන්න ඔබට ඔබේ කය අනුව ඔබේ පත්ල පොළව ස්පර්ශ කරන ස්වરૂපය අනුව ඔබේ පත්ලෙහි සිහිය පිහිටවාගෙන ඔබට මේ සක්මන මනවින් සිදු කරන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් දැන් ඔබ සතර ඉරියව්වෙන් ඉරියව් දෙකක් පිළිබඳව සතිමත්. මොනවද මේ ඉරියව් දෙක? සක්මන, ඒ වගේම සිටගෙන සිටීම. දැන් මෙලෙසින් විනාඩි 20ක් 30ක් හොඳට සක්මන් කළාට පස්සේ පින්නතුනි අපිට පුළුවන්කම ලැබෙනවා විවේකයක් වශයෙන් ඊළඟ ඉරියව්ව පිළිබඳ සිහිය පවත්වන්න. සමහර විට නිවරදිව සකස් කරගත්ත භාවනා මළුවක සක්මන් මළුවක කෙලවර වාඩි වී සිටින්නට සුදුසු අසුනක් සකස්ව තිබෙන්නට පුළුවන්. අන්න ඒ අසුනේ හෝ ඔබ දැන් වාඩි වෙනවා. වාඩි වෙලා ඔබේ සිහිය මනවින් පිහිටවා ගන්නවා. නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. දැන් මම වාඩි වී සිටිනවා. මම වාඩි වී සිටිනවා කියන අවබෝධය ඇති කරගන්න. එලෙසින් මනා සිහිය පවත්වාගෙන කටයුතු කරන විට පින්නතුනි උන් අපි ඉරියව් තුනක් පිළිබඳව සතිමත් වන අයුරු ඔබ අවබෝධ කරගත්. ඒ වගේම පින්නතුනි සිව්වන ඉරියව්ව තමයි සයනය කිරීම. සයානෝවා සයානෝමීති පජානාති. පින්නතුනි ඔබ සයනය කරන අයුරු ඔබේ මතකයට නැගෙනවා ඇති. සමහර වෙලාවට ඔබ මූණින් අතපය එහෙ මෙහි විසි කරලා ප්‍රිය ස්වභාවයක් නැතිව ඔබේ සයනය කිරීම කුමන ආකාරදැයි ඔබ මොහොතක් සිතා බලන්න. පිනතුනි මේ සයනය සැතපීම ඔබේ වචනයෙන් කිව්වොත් නිදා ගැනීම කොහොමද මනා සිහියෙන් කරන්නේ? ප්‍රඥාව වැඩෙන අයුරින් කරන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටින අයුරු ඔබේ මතකයට නැගෙනවා. එලෙසින් දකුණු අත්ල ඔබේ හිසෙහි සිරසෙහි හිසෙහි ස්පර්ශවන අයුරින් තබාගෙන ටික වෙලාවක් මනාව පොහොදෙන් හාන්සි වී සිටීම විවේකීව සිටීම
තමයි පිනතුනි නිසින්නෝවා නිසින්නෝමීති පජානාති. මේ අයුරින් ඔබේ සිහිය මනාව පිහිටවා ගැනීමෙන් පින්නතුනි ඔබට පුළුවන්කම ලැබෙනවා කායේ කායානුපස්සී විහෙරති. දැන් බලන්න පින්නතුනි ඔබේ සිහිය වෙන අරමුණු කරා ගමන් කළේ නැහැ. මේ දේශනාවට සවන් දෙන මොහොතේ ඔබේ සිහිය සක්මන් මළුවක් තුල ඔබේ කය ගමන් කරන අයුරු ඔබේ සිතින් දැක්කා. ඒ වගේම ඔබ සිටගෙන සිටන අයුරු ඔබ සිතින් දැක්කා. ඔබ වාඩි වුණු අයුරු ඔබ සිතින් දැක්කා. ඔබ සයනය කරන අයුරු ඔබ සිතින් දැක්කා. දැන් ඔබේ සිතින් විමසුවොත් ඔබේ සිහිය දැන් කොහෙදයි පිහිටා තිබෙන්නේ කියලා. කයම මුල් කරගෙන නොවේද? කායේ කායානුපස්සී විහෙරති. පිනතුනි මේ කායානුපස්සනාවේ දෙවන පබ්බය කියලා කියන්නේ කොටස. දෙවන කොටසේදී භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ සතර ඉරියව්ව ඔබ අප නිරතුරුව පවත්වන ඔබ අප නිරතුරුව මොනයම් මොහොතක වුණත් අපි මේ කියන සතර ඉරියව්වෙන් කුමන හෝ ඉරියව්වක තමයි පින්නතුනි අපි රැඳී සිටින්නේ. ඔය කියන සතර ඉරියව්වෙන් කුමන ඉරියව්වක හෝ ඔබ මේ මොහොතේ රැඳී සිටිනවා. අන්න එහෙනම් ඔබට පුළුවන් ඕනම මොහොතක ඔබේ සිහිය සතිමත් බව මේ සතර ඉරියව්වේ පිහිටවන්න. පිනතුනි මේ සතර ඉරියව්ව ඉරියාපත පබ්බය හොඳට පුහුණු කරගත්ත කෙනෙකුට පුරුදු කරපු කෙනෙකුට දියුණු කරගත්ත කෙනෙකුට ගොඩාක් බාධක වලින් මිදෙන්න පුළුවන්. ඔබ දැක ඇති සමහර විට වාඩි වෙන්න ගිය පුටුව හරියට වාඩි නොවි අනතුරු වෙච්ච අවස්ථා. ඒ වගේම බස් රථය තුල ඒ වගේම එදිනෙදා කටයුතු කරන විට මග තොටේදී නොඑක් කරදර හදිසියේ සිද්ධ වෙනවා. ඒ ඔබේ සතර ඉරියව්ව පිළිබඳව සිහිය නොමැති නිසායි. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වරක දේශනා කළේ පින්වත් මහණෙනි ඔබ සතර ඉරියව්වෙන් කටයුතු කරන්නේ නම් ඔබ වාඩි වෙන අසුන හොඳට අතින් ස්පර්ශ කරලා ඒ ආසනයේ වාඩි වෙන හැටියට හොඳට ඒ පිළිබඳ දැනගෙන වාඩි වෙන විදිහට භාග්‍යවතුන් වහන්සේ උගන්වා වදාලා. පින්නතුනි එලෙසින් සැතපෙන විටත් සක්මන් කරන විටත් සිටගෙන සිටින විටත් සතර ඉරියව්ව පිළිබඳව මනා සතිමත් බවකින් කටයුතු කරන්නට වීරිය ඇති වුණු කෙනා සංසාර විමුක්තියකට ගමන් කරනවා. පින්නතුනි මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේ මේ සතර ඉරියව්ව පිළිබඳව මනා සිහියකින් කටයුතු කිරීමෙන් ලැබෙන ආනිසංස කොච්චරද කියලා අපි බැලුවොත් ඉති අජ්ජත්නං වා කායේ කායානුපස්සී විහෙරති. දැන් පින්නතුනි තමන්ට තමන්ගේ කය පිළිබඳව සිහියක් සතියක් ඇති කර ගන්නට පුළුවන්. ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන විට ඔබේ ඉරියව් අතීත ඉරියව් වලට යන්න පුළුවන්. දැන් මා ඔබට සිහිපත් කළා ඔබ සයනෙහි සැතපෙන අයුරු, නිදා ගන්න අයුරු. සමහරට මුහුණින් අතට, සමහර වෙලාවට ඇලට, සමහරට අතපය දිග එහෙ මෙහෙ විසි කරගෙන දැන් ඔබට ඒ අතීත ඉරියව් පෙනෙන්න පටන් ගන්නවා. පිනතුනේ මේ අතීත ඉරියව් නෙවෙයි. අනාගත ඉරියව්වත් නොවේ. එහෙමනම් ඔබ සිහිය පිහිටවා ගත යුතු වන්නේ වර්තමානයේ මේ මොහොතේ ඔබේ ඉරියව්ව පිළිබඳවයි. එලෙසින් පිහිටවාගත් සිහිය ඔබේ කය අනුව ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මෙලෙසින් තමන්ගේ අජ්ජත්ත කය. පිනතුනි මේ අජ්ජත්ත බහිද්ද කිව්වහම තමන්ගේ කය සහ අනුන්ගේ කය කියන අර්ථ එනවා. නමුත් පිනතුනි මේ තමන්ගේ කයටම අපිට කවුරුවත් ඇවිදින එකක් දිහා, කවුරුවත් සිටගෙන ඉන්න එකක් දිහා, කවුරුවත් වාඩි වී ඉන්න එකක් පිළිබඳව, වෙනත් කවුරු හරි සැතපෙන එකක් පිළිබඳව අපට අපේ සිහිය පවත්වන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පින්නතුනි අපිට පුළුවන්කම ලැබෙනවා අපේ කය කෙරෙහි අජ්ජත්ත බහිද්ද වශයෙන් දකින්න. දැන් අපිට මේ කයේ සක්මනේදී
සක්මන් කරන විට අපේ සිහිය පැවතුනේ පත්ල කෙරෙහි. එවිට පින්නතුනි ඒ දැනෙන කොටස මේ කයෙහි අපිට දැනෙන කොටස මේ පොළොවේහි ස්පර්ශ වන කොටස අජ්ජත් කය බවත් නොදැනෙන කොටස බහිද්ද කය බවත් වටහා ගත යුතුය. එවිට ඔබට ඔබේ භාවනා අරමුණෙන් සිත වෙනතෙකට ගොස් ඔබෙහි හිසෙහි කැසීමක්, බෙල්ලෙහි වේදනාවක්, දන හිසෙහි වේදනාවක් වශයෙන් කොහේ හෝ ශරීරයේ වෙන කොටසක් ඔබට දැනෙන්න පටන් ගන්නවා. කමඨහනට අනුව ඔබේ අජ්ජත් කයෙන් ඔබ මිදිලා ඔබේ කය ඔබේ අජ්ජත් කය බවට ඒ රිදෙන කොටස පවත්වුණා. එතකොට ඔබ ඇවිදින විදිය ඔබේ පත්ල පොළවේ ස්පර්ශ වෙන විදිය ඔබට දැනෙන්නේ නැහැ. එතන බහිද්ද වුණා. එහෙමනම් ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. පිනතුනි අපිට මනා සිහිය එක දිගට පවත්වන්න පුළුවන් කමක් නැහැ එකපාරම. මේ ධර්ම කරුණක් ඇසූ පමණින් එසේ සිදුවන්නේ නැහැ. ඒ නිසා අපි කුමක්ද කළ යුතු වන්නේ? ටිකින් ටික භාවිතා බහුලී කතා. භාවිතයෙන් නිතර නිතර වැඩිමින් මේ භාවනාව අපි පුරුදු කරගෙන යන විටයි අපිට පුළුවන්කම ලැබෙන්නේ අජ්ජත් බහිද්ද වශයෙන් මේ කය හඳුනා ගන්න. එහෙමනම් පිනතුනි ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්දා වා කායේ කායානුපස්සී විහෙරති. විහෙරති කියන්නේ වාසය කරනවා. කායානුපස්සීව ඔබේ කයෙහි කොහේ කොතනක සිත ගමන් කළත් සතිමත් බව කමඨහන වන්නේ පත්ලෙහි සිත පිහිටවා ගැනීමයි. නමුත් පින්නතුනි විවිධ තැන්වලට කය මුල් කරගෙන සිත ගමන් කරයි නම් එවිට මේ ආකාරයෙන් සිහිය පවත්වා ගන්නට ඕන. ඒ පිළිබඳ ඔබ කලකිරීමක් ඇති කරගන්නට අවශ්‍ය කරන්නේ නැහැ. අනේ මට මගේ පත්ල කෙරෙහිම සිහිය පිහිටවා ගන්නට බැහැ නේද කියලා. ආරම්භක අවස්ථාවේ ඔබට එහෙම නොහැකි වුණත් පුරුදු කිරීම තුළ, පුහුණු කිරීම තුළ, වැඩිම තුළ ඔබට පුළුවන්කම ලැබෙනවා සංසාර විමුක්තියට අවශ්‍ය කරන පරිදි මේ සිහිය පවත්වා ගන්නට. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා අන්න එලෙසින් අජ්ජත් බහිද්ද වශයෙන් සිත ගමන් කරනකොට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පිනතුනි ඒ දැනෙන දේ අපි ගනිමු අපේ කමඨහනට අදාළ සිත පිහිටුවීම. දැන් ඔබේ සිහිය විලිඹෙන් ආරම්භ වෙලා මාපට ඇඟිල්ල දක්වා පාය පොළවෙන් මිදෙන අයුරු පිළිබඳව සමුදය ඒ සිදුවෙන අයුරු දැනෙනවා. මාපට ඇඟිල්ලෙන් ස්පර්ශයේ මිදෙනවා සමගම ඒ දැනීමට කුමක්ද වූයේ? වය වුණා. එහෙමනම් ඔබ දැනගන්නවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය දැනගත්තා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ ඇති වුණු දේ වය. කමඨහන තුල හිත පවත්වන්න නැතුව හිසේ කැසීමක් කෙරෙහි හිත ගියා. නැවත ඔබ වීරයෙන් කමඨහනටම සිත අරන් යනකොට හිසේ කැසීම සමුදය වුණා. ඊට පස්සේ වය වුණා. දැන් බලන්න ඔබ ඔබේ භාවනා අරමුණ තුල හිත පිහිටවා ගත යුතු ආකාරය මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේ මැනවින් විස්තර කොට වදාලා. එහෙමනම් පින්නතුනි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය මනවින් අවබෝධ කරගෙන තේරුම් අරගෙන කටයුතු කිරීමෙන්මයි පින්නතුනි අපිට සංසාර විමුක්තියකට යන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ ලෝකයේ ඇතිවීම නැතිවීම ධර්මතාවය කොට පවතිනවා. අන්න ඒ ධර්මතාවය පිළිබඳව ඔබ මනා සතිමත් බවක් ඇති කර ගැනීමයි මෙහිදී අවශ්‍ය කරන්නේ. එහෙමනම් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ පරිදි මේ ඉරියාපත පබ්බහේ මේ කියන විදිහෙන් ඔබ කටයුතු කරනකොට ඔබට පුළුවන්කම ලැබෙනවා අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති.
මෙලෙසින් මනාව සිහිය පිහිටවා ගැනීමෙන් අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය කොතෙක් කල්ද නුවණස ලැබෙන තෙක්. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. මුලාවකට පත්වෙන්නේ නැතිව මේ අරමුණ තුලම සිත හික්මවමින් සිත වඩමින් සිත පුහුණු කරමින් ඔබ කටයුතු කිරීමෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා පින්නතුනි ඔබට නුවණැස ලබන්නට. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති. දැන් මුලාවකටපත් වෙන්නේ නැතිව ඔබ වාසය කරනවා. එසේ වාසය කිරීමෙන් අනිස්සිතෝච විහෙරති. පිනතුනි මේ ලෝකයේ නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ උපාදාන වෙමින් සංසාරයක් සකස් කිරීමයි අපි නිරතුරුව සිද්ධ කරන්නේ. ඇහෙන් දකින රූප ඔස්සේ, කනින් ඇහෙන ශබ්ද ඔස්සේ, නැහැට දැනෙන ගඳ සුවඳ ඔස්සේ, දිවට දැනෙන රස ඔස්සේ, කයට දැනෙන පහස ඔස්සේ, මනසට දැනෙන ධර්මතා ඔස්සේ අපි මේ හැම මොහොතකම සිද්ධ කරන්නේ පිනතුනේ සංසාරයක් සකස් කිරීමයි. දැන් එහෙමනම් කායානුපස්සනාවට අනුව කායානුපස්සනාවෙත් මේ ඉරියාපත පබ්බයට අනුව මනා සිහිය පිහිටවා ගැනීමෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා සංසාර විමුක්තියට අවශ්‍ය කරන පරිදි මේ සසරක් සකස් කර කර යන අපිට ඒ සකස් කරන සසර යහපත් සසරක් බවට පත් කරගන්නට එහෙමත් නැතිනම් සංසාර විමුක්තියට අවශ්‍ය කරන අවබෝධ ඥානය ඇති කරගෙන ධර්මාවබෝධයට සිත යොමු කරගන්නටද අපිට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ නිසා පිනතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා මෙන්න මේ ඉරියාපත පබ්බය සතර ඉරියව්ව පිළිබඳව සිහිය පවත්වන කෙනාට මේ ලෝකයේ අජ්ජත් සහ බහිද්ද වශයෙන් මේ කයේ යථාර්ථයත් ඒ වගේම සමුදය සහ වය ඇතිවීම සහ නැතිවීම මේ ලෝකයේ ධර්මතාවය බව ඔබේ ඉරියව්ව තුළින්ම ඔබට වටහා ගැනීමේ ශක්තිය ඇති වෙන්න පටන් ගන්නවා. එහෙමනම් නිරතුරුව සමුදය වය ධම්මානුපස්සීවා ඇතිවීම නැතිවීම ධර්මතාවයේ කොට පවතින අයුරු මනා නුවණින් ප්‍රඥාවෙන් අවබෝධ කරගත හැකිව පවතිනවා. අන්න ඒ අවබෝධය, ඒ දැනුම, ඒ අවබෝධ ඥානය ඔබට සංසාර විමුක්තියක් පිණිස උපකාර වෙනවා. ඒ නිසා කල්පනා කරන්න පින්නතුනි ඔබට සංසාර විමුක්තියට කටයුතු කරන්නට අවශ්‍ය නම් මේ සමුදය වය දැනගෙන ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. මේ කය කෙරෙහි අජ්ජත් බහිද්ද වශයෙන් අවබෝධය ඇති කරගෙන එහි සමුදය වය වශයෙන් වටහා ගත්තට පස්සේ අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා. මෙලෙසින් මනා සිහිය පිහිටවා ගැනීමෙන් අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. මනවින් සිහිය පිහිටනවා. දැන් කොහෙද ඔබේ සිහිය පිහිටා තිබෙන්නේ? බඹයක් පමණ වූ මේ සිරුරම මුල් කරගෙනයි. එහෙනම් දැන් ඔබට කායානුපස්සනාවේ ඉරියාපත පබ්බය මනවින් වැඩෙන බව, පුහුණු කරන බව ඔබටම තේරුම් ගත හැකි වෙනවා. අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. යාවදේව කොතෙක්ද ඒ වගේම ඥානමත්තාය මෙතෙක් නොලැබී නුවණැස ලැබෙන තෙක් මෙතෙක් අවබෝධ නොවුණු ප්‍රඥාව ඇති වෙන තෙක් කුමක්ද ඔබ කළ යුතු වන්නේ? මේ භාවනාව දිගට පුහුණු කරගෙන යන එකයි. එක දවසක් භාවනා කරලා ඔබට සියලු ප්‍රතිඵල ලබන්න පුළුවන් කමක් නැහැ. ඕනෑම සම්මුති ක්‍රියාවක ස්වභාවයත් එයයි. ඕනෑම දෙයක්
දීර්ඝ කාලීනව පුහුණු කිරීමෙන් තමයි වඩාත් හොඳ ප්‍රතිඵලයක් ඔබට ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පින්නතුනි මේ භාවනාවත් ඔබේ ජීවිතයේ දීර්ඝ කාලීන පුහුණුවක් බවට පත් කරගන්න. එවිට ඔබේ දැනුමත් අවබෝධයත් ඒ වගේම අවබෝධයේ තුලින් ඔබට යමක් පිළිබඳව තීන්දුව තීරණ ගැනීමේ හැකියාවත් මේ ස්කන්ධ පංචකයේ යථාර්ථය පිළිබඳවත් හොඳ විශ්ලේෂණයකට අවබෝධයකට ඔබට ඔබ පිළිබඳව හොඳ ඇගයීමකට එළඹෙන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය මෙලෙසින් පිහිටවාගත් සිහිය අනිශ්චිතෝච මුලාවකින් තොරව කටයුතු කරනවා නම් මන අවබෝධය තුළ ඔබේ සිත පිහිටවාගෙන ඇතනම් ඔබට පුළුවන්කම ලැබෙනවා පින්නතුනි නච කිංචි ලෝකේ උපාදීයති මේ භවයක් පමණ වූ මේ සිරුර කෙරෙහිම ඇති නන්දි රාගය මමත්වය නැති කරන්නට. එවිට ඔබට වැටහෙන්නේ මේ කය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රයෙන් හෙබි ස්වභාවයක් ලෙසයි. එලෙසින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගත්ත කෙනෙකුට මේ ලෝකයේ මමත්වය අස්මිමානය මම මගේ කියන බැම්ම දුරු කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එවිට පින්නතුනි ඔබෙන් තුනී වෙන්න පටන් ගන්නෙ ලිහෙන්න පටන් ගන්නෙ සක්කාය දිට්ඨිය කියන නීවරණ නැතිනම් සංයෝජනයයි. සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන මේ නීවරණ යටපත් වූහොත් පින්නතුනි ඔබට උතුම් සෝවාන් ආදී මාර්ගඵලවලට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් කල්පනා කරන්නට ඕන සංසාර විමුක්තියක් පිණිස සිත මෙහෙවන කෙනෙක් සංසාර විමුක්තියට කටයුතු කරන්නට අපේක්ෂා කරන කෙනෙක් මේ භාවනාව තුළ සිත පිහිටවාගෙන මේ බඹයක් පමණ වූ මේ සිරුරෙහි අල්ලා ගන්නට කිසිවක් නැති බව වටහා ගැනීමෙන් අස්මිමානය මම මගේ කියන හැඟීම දුරු වී නචකින්චි ලෝකේ උපාදීයති උපාදාන නොවන ස්වභාවයක් ඇති කරගෙන එයාට උතුම් පාරමී ධර්ම සපුරා සංසාර විමුක්තියක් පිණිස කටයුතු කරන්නට ඉඩහසර සැලසෙන බවයි භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම තුළ සඳහන් වෙන්නේ. එහෙමනම් පින්නතුනි අපි අද මේ සාකච්ඡා කළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සතර සතිපට්ඨානයට අයත් කායානුපස්සනාවේ දෙවන කොටස වන ඉරියාපත පබ්බය පිළිබඳව ඔබ යම් තාක් දුරට සතිමත් බවක් සිහියක් ඇති කරගත්තා. කොහොමද සක්මන් භාවනාවක් කරන්න කියන කාරණය පිළිබඳව යම් අවබෝධයක් වැටහීමක් දැනීමක් යම් තාක් දුරට ඔබ ඇති කරගත්තා. එනිසා ඔබ නිකරුණේ එහි මෙහි ඇවිදින දේ ඇවිදින විට ඒ පිළිබඳ සිහිය පිහිටවීම මුලින් ආරම්භ කරන්න. වාඩි වෙන විට සිහිය පිහිටවීම මුලින් ආරම්භ කරන්න. සිටගෙන සිටින විට සයනය කරන විට ඔබ කාමාන්‍ය ජීවිතේ වෙනදට වඩා සිහියක් පවත්වන්න වීරිය ආරම්භ කරන්න. අන්නේ ඇති කරන වීරිය ඒ ආරම්භ කරන වීරිය ඔබට සංසාර විමුක්තියකට උපකාර වේවි. අන්න එහෙමනම් පින්නතුනි මේ වර්ෂය අපි යොදාගත්තේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන වසර හැටියට. මේ වසරේ ඔබ ධර්මානුකූලව වීරිය ආරම්භ කරන්න මෙන්න මේ කියන සතර සතිපට්ඨානයේ වඩාගෙන සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඇති කරගෙන සතර ඉර්ධිපාද දියුණු කරගෙන පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බෝධ්‍යංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව වැඩිය නොහැකිවත් අඩුම තරමින් වචනාර්ථයෙන් හරි අවබෝධයට නොගියත් දැනුම තුලට හරි
මේ කාරණාවන් එකතු කරගෙන ඔබට එවිට ඔබේ ජීවිතයේ යම් අවස්ථාවක ඉඩක් ලැබිච්ච වෙලාවක අත් නොහැර පුරුදු කරන්නට පුහුණු කරන්නට ඔබට අවස්ථාවක් ලැබේවි. එනිසා ඔබේ දැනුම දියුණු කරගෙන අවබෝධයට එළඹිලා ඒ තුලින් ජීවිතයේ දකින්නට ජීවිතයේ විඳින්නට ජීවිතයේ යථාර්ථයේ තේරුම්ගෙන සංසාර විමුක්තියක් පිණිස කටයුතු කරන්නට ඔබට මේ උතුම් දේශනයත් උතුම් පාරමී ධර්මයක් වේවා කියන උතුම් ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පිනතුනි මේ වර්ෂයේ පුරා අපි කරන සිත නිවන බුදුබණ ඔස්සේ ඔබේ දෙසවනට සිත් සතන් නිවමින් සංසාර විමුක්තියකටම උපකාර වන මේ උතුම් ධර්ම දේශනා මාලාවේ කායානුපස්සනාවට අදාළව තවත් එක් පබ්බයක් පිළිබඳව ඉරියාපත පබ්බය පිළිබඳව සාකච්ඡා කරන්නට ලියදුණා. එහෙමනම් කල්පනා කරන්න පින්නතුනි අද දවසේ අපි මේ ශ්‍රවණය කළ ඉරියාපත පබ්බ කොටස කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්නේ? මේක කොහොමද අපි වඩන්නේ කියන කාරණේ පිළිබඳව සතිමත් වීමෙන් අපි යම් කුසලයක් රැස් කළා නම් ඒ කුසලය අපිට අපේ පාරමී ධර්ම සපුරා සංසාර විමුක්තියටම උපකාර වේවා කියන උතුම් සාදු සිතත් ඒ වගේම විශේෂයෙන් අපි මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන කටයුතු වලට ඔබටත් දායක වන්නටත් ඒ වගේම මේ ධර්ම දේශනානුසාරයෙන් ඔබට ඇති වෙන යම් ගැටලුවක් වෙතොත් අපට යොමු කරලා අපට කතා කරලා ඒ පිළිබඳව අප ඔබ දැනුවත් වන්නට අපට අවස්ථාව තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි සිහිපත් කරනවා මේ දිනවල මේ වසංගත කාලයේ තා සුවිශේෂී වූ මාහැඟි පින්කමක් සියලුම විහාරාංගයන්ගෙන් සමලංකృత ඒ වගේම ගිලන් කුටි ධර්මශාලාවක් මේ මහා භද්‍ර කල්පයේ සිහිගන්වමින් මහා භද්‍ර කල්ප විහාරය ඒ වගේම අවබෝධයේහි සංකේතය වෙන බෝධි උච්චති චත්සු මග්ගේසු ඥානං කියන විදිහෙන් බෝධිය කියලා කියන්නේ අවබෝධයෙන්මයි ඒ පිළිබඳව සම්මුතිමය වශයෙන් සංකේතවත්ව බෝධීන් වහන්සේ නමක් රෝපණය කිරීම ඒ වගේම මේ 84000ක් ධර්මස්කන්ධය සිහි කරගෙන ධම්මචේතිය ඉදිකිරීම කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. එයින් අඩකට වැඩි ප්‍රමාණයක් දැනට නිමා වෙමින් පවතිනවා. ඔබටත් සත් සිතුවිල්ලක් ධර්ම දානමය පින්කමක් ධර්මයට කරන යම් ගෞරවයක් වේනම් මේ ධම්මචේති ඉදිකිරීම වෙනුවෙන් ඔබටත් සදැහැති දායකත්වයේ දරන්නට පුළුවන්කම ලැබෙනවා. එලෙසින් සිතක් පහළවන්නේ නම් 0.71 415යි 8939 අංකයේ ඔස්සේ 0.71 417යි 8939 අංකයේ ඔස්සේ අපව විමසීමෙන් ඔබටත් ඒ මාහැඟි ශාසනික පුණ්‍ය කර්මයට එක් වෙමින් මේ ලැබපු උතුම් මනුස්ස ජීවිතයේ උත්තුංග ඵල ලබන්නට ඔබටත් ඉඩහසර තිබෙනවා. කිච්චෝ මනුස්ස පටිලාභෝ බොහෝම දුර්ලභ වූ මේ මනුෂ්‍ය භවයේ තුල කත්තබ්බං කුසලං බොහෝ කොට පින්දහම් සිදු කරගන්න. කොහේ කොතනක ඔබ මේ රටේ ලෝකේ ජීවත් වුණත් පිනක කුසලයක යෙදෙන්න. හැකි අයුරින් කුසල් වල යෙදෙමින් කුසල් වඩන්නට ඔබට මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. මා නිතර සිහිපත් කරන කාරණයක්. බොරුවෙන් මිදෙන්නට, පාපයෙන් මිදෙන්නට ඔබට කුසල් සිතුවිලි උපදවන්නට ක්‍රමෝපායන් ඕන තරම් තිබෙනවා. ඒ නිසා පින්නතුනි හැම දවසක්ම පින් කරන දිනයක් බවට පත් කරගන්න. මේ වසංගතයෙන්ද සිත්ගතන් වලට ඇති වෙන තැතිගැන්ම දුරු වෙලා ඔබ අපට වහවහ නිවන් අවබෝධයට මේ මහා කුසලය මේ උතුම් දේශනාවත් මේ අසිරිමත් වූ සද්ධර්මානුශාසනයත් අංශු මාත්‍රයකින් හෝ ඔබේ ජීවිතය
නිවන් දොරගුළු කරා යොමු කරන්නට උපනිශ්‍රය වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ එංගලන්තයේ ලිවර්පූල් නගරයේ පදිංචි රූපසිංහ වික්‍රමාරච්චිලාගේ ප්‍රයන්ත නිරෝෂන් මහත්මයා සහ කස්තුරි ආරච්චිලාගේ මදුකා සෙව්වන්දී පින්වත් යුවළ විසිනුයි. එම දෙපළගේ සත් සිතුවිල්ල ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ ආදරණීය දියණිය ටෙනෝලි ඔනාරා දියණියගේ ජනවාරි මාස 27 වන දිනට යෙදෙන 13 වන ජන්මදිනය වෙනුවෙන් එම දියණියට පුණ්‍යවන්ත වූ ජන්මදිනයක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. ඒ තුලින් ජනිතවන කුසලෙහි ආනුභාවයෙන් ලක්වැසි ලෝවැසි සෑම සිත් සතන් පහන් කරමින් සිත් සතන් නිවෙමින් ජනිත කළ මේ උතුම් කුසලානුභාව බලයෙන් ආදරණීය දියණිය ටෙනෝලි ඔනාරා දියණියගේ සියලු අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් ඇයට නිදුක් නිරෝගී සුවය ලැබීමටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට මේ ඝෝරතර සසර කතරින් ඈතර වන්නට මේ ධර්ම දානමය පින හේතු වාසනා වේවා කියන උතුම් සත්‍සිතත් එලෙසින්ම ටියෝන් ජුලියන් සහ මෙනෝලි නුතාරා යන දරුවන්ටද ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ සංසාර ගමන කෙටි කර ගන්නට ඔවුන්ටද මේ කුසලය ආශිර්වාදයක් වේවා කියන උතුම් සිතින් අද මේ ධර්මානුශාසනයෙහි පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණා. එලෙසින්ම සිසු අරමුණු අතර ප්‍රයන්ත මහත්මයාගේ සහ මදුකා මහත්මියගේ දෙමාපියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම උතුම් සත්සිතුවිල්ලක් ආදරණීය මව්පිය දෙපළට ආශිර්වාද කිරීමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමට මේ පින හේතු වාසනා වේවා කියන උතුම් සත්‍සිතත් ප්‍රයන්ත මහත්මයාගේ ආදරණීය ආච්චි අම්මා වන 86 වන වියෙහි පසුවන එස් ජේන් නෝනා උපාසිකා මාතාවට නිදුක් නිරෝගී සුවයත් නිර්වාණ අවබෝධයේ පිණිස මෙම ධර්ම දානමය පින්කම හේතු වේවා කියන උතුම් සිතින් වැඩිහිටි ආදරණීය ඥාතිවරිය ආච්චි අම්මව ජේන් නෝනා උපාසිකා මාතාවටද ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ අත්භවයේදීම ඒ වගේම 91 කල්පයකට පෙර අප නමින් මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම. පින්තුනි මේ සංසාරගත ජීවිතේ අපි මතකයට නැගෙඩ මතකින් ගිලිහි ගිය අප්‍රමාණ වූ ඥාති හිතයිශීන්ට පුණ්‍ය ආනුමෝදනා සිදු කිරීමත් රට දැය ආගම ආරක්ෂා කර ගැනීමට සිය දිවි පරුදුවට තබා දිවිපිදූ ඒ ආදරණීය රණවිරුවන්ටත් පින් පැමිණවීම සහ ජීවත්ව සිටිනා බාධිත තත්වයෙන් පසුවන සියලුම රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර උතුම් නිර්වාණය වහවහ අවබෝධ කර ගැනීමට උන්වහන්සේට මේ සියලු පින් කුසල් උපනිශ්‍රය වේවායි ප්‍රාර්ථනා කරනවා. අපිද ඒ උතුම් ආශිර්වාදය සාදු සිතින් අනුමෝදන් වෙනවා. ඒ වගේම අවසන් වශයෙන් විශේෂයෙන්ම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව පවත්වා මුළු ලෝක සත්වයාගේ හිතසුව පිණිස ධර්මදේශනා පටිගත කොට අපට අසන්නට සලස්වන ඒ පින්වත් ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් ඔවුන්ගේ පවුල් සියලුම දෙනාටත් මේ කුසලයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපනිශ්‍රය වේවා කියන උතුම් සත් සිතුම් පැතුම් ඇතිව එංගලන්තයේ ලිවර්පූල් නගරයේ පදිංචි රූපසිංහ වික්‍රමාරච්චිලාගේ ප්‍රයන්ත නිරෝෂන් පින්වත් මහත්මාත් එවැගේම කස්තුරි ආරච්චිලාගේ මදුකා ශෙව්වන්දී පින්වත් මහත්මියගේ ඒ සත් සිතුම් පැතුම් එලෙසින්ම සඵල වේවායි
ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. එලෙසින්ම ජන්මදිනය සමරන ටෙනෝලි ඔනාරා දියණියට පුණ්‍යවන්ත වූම ජන්මදිනයක් වේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයම සැලසේවා. තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජනවාරි මාස 27 වන දිනට යෙදෙන ටෙනොලි ඔනාරා දියණියගේ 13 වන ජන්මදිනය වෙනුවෙන් ඇයට ආශිර්වාද පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ එංගලන්තයේ ලිවර්පූල් නගරයේ පදිංචි රූපසිංහ වික්‍රමාරච්චිලාගේ ප්‍රියන්ත නිරෝෂන් මහත්මයා සහ කස්තුරියා රච්චිලාගේ මදුකා සිව්වන්දී මහත්මිය යන පින්වත් දෙදෙනා සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා